වස්සාන ධර්ම දේශනා මලක් පහනක් පුදලා ලේසියෙන් නිවන් යන්න පුළුවන් නම් මගේ භාග්‍යතුන් වහන්සේ ඒ ලේසි ක්‍රමය තමන්ගේ ශ්‍රාවකයන්ට නොදන්වලා වෘක්ෂ මූලයන් වලට ගිහිල්ලා ගල් ගුහාවන් වලට ගිහිල්ලා භාවනා කරලා දුක් ගන්න කියලා කියන්නේ නෑ. මහණෙනි, මේ කාමාදී ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ සීලය සම්පූර්ණ කරලා සමාධිය වඩලා එපමණකින් නැවතින්නේ නැතිව නොනසන ධ්‍යාන ඇති සිතකින් විදර්ශනා කරලා ශුන්‍යාගාරයට වෙලා භාවනා කරන කෙනෙක් බවට පත් වෙනවා. විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහිතෝ ශුන්‍යාගාරාණං විපස්සනා භාවනාව කරන කෙනෙක් බවට පත් වෙන්න කිව්වා. ඒ නිසා මගේ රත්තරන් පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව විපස්සනාව මේ නාම රූප ධර්මතාවයන්ගේ යථාර්ථය තේරුම් අරගෙන වැරදි සංඥාව දුරු කරන්න මිසක් වැරදි සංඥාවන් වල මුලා වෙලා දාන ආදී පින්කම් කර ඉන්නම නෙමෙයි. හැබැයි මෙහෙමයි, හරිද පින්වත්නි? අලමේව දානාති ධාතුන්, දාන දෙන්න සුදුසුමයි. පුඤ්ඤානි කාතුම්, පින් කරන්න සුදුසුමයි. හැබැයි මගේ රත්තරන් පින්වත්නි, එපමණකින් සංස්කාර පිළිබඳව අවබෝධයකට එන්න පුළුවන් කමක් නෑ කියන්නේ කොයි පින්වතුලා දත යුතු කාරණාවක් බව ඔළුවේ තියාගන්න. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මතුගම පැලවත්තේ පදිංචි රසිකා ජයසුන්දර මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන ටී.එම්. සොපිනෝනා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. දේශකයන්න් වහන්සේ තමුත්තේගම උරුගලයාය සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට පහළ වී දේශනා කොට වදාළා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, ඔබ දන්නවා අපි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිද්ධ කරන්නේ අභිනිෂ්ක්‍රමණයට මේ සුදුසුම කාලය කියන මාතෘකාව සිත්වල තියාගෙන මේ වගේ බුද්ධෝත්පාද කාලයක නෙලා ගන්න පුළුවන් පරම හරය පරම ශාන්තිය පිළිබඳව සත්වයාට එකෙල්ලේම කියලා දෙන, පැහැදිලි කරලා දෙන ධර්මදේශනා මාලාවක් විදිහට අද දවසෙත් මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අරමුණු වශයෙන් සිහිපත් කරගෙන සුජීවත්ව සිටින ටී.එම්. සොෆිනෝනා ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් පරලෝසපත් තමන්ගේ පියතුමාට ඒ වගේම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් මතුගම පැලවත්ත ලිපිනෙහි පදිංචි රසිකා ජයසුන්දර මහත්මිය තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට ධර්ම දානමය කුසලයක් ලෙස ලෝකයට දායාද කරන පින්වතිය බව සිහිපත් කරලා තියෙනවා.
පින්වත්නි මේ ධර්ම දානමය කුසල් පිළිබඳව මම නිතර කතා නොකලට ධර්ම දානමය කුසලය සම්බන්ධව කියලා දිය යුතු තැනුත් තියෙනවා. පින්වත්නි කෙනෙක්ට පුළුවන් නම් මේ ධර්ම දානය කියන එක ලබා දෙන්න. දැන් අපි දන්නවා දාන පාරමිතාව ගත්තත් දාන පාරමිතාවේ ප්‍රභේද 3ක් තියෙනවා. ආමිස දාන, ධර්ම දාන, අභය දාන කියලා. පින්වත්නි මේ ආමිස දාන, අභය දාන කියන එක අබුද්ධෝත්පාද කාලයක දුනත් සත්වයාට දෙන්න පුළුවන්. ඒ නිසා ඒක මම කියන්නේ නැහැ සුලභයි කියලා. නමුත් මේකේ දුර්ලභත්වය වඩා බැලුවොත් එහෙම බුද්ධෝත්පාද කාලයක විතරමයි ධර්ම දානීය කියන එක දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සංසාර ජීවිතේ එනකොට හැමදාම බුද්ධෝත්පාද කාල හම්බ වෙන්නෙත් නැහැ. බුද්ධෝත්පාද කාල ලැබුණට අපි ඒවට අනුගත වෙයිද කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ. බුද්ධෝත්පාද කාලයකුත් ලැබිච්ච වෙලාවේ ධර්ම දානීය තමයි පින්වත්නි කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම දානීය විදියට දාන පාරමිතාව බලනකොට විස්තර වෙනකොට විග්‍රහ වෙනකොට දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ පිංගුතුන් බොහොම සතුටටපත් වෙන්න අනේ අපිත් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තවත් අයට ශ්‍රවණය කරන්නට අවකාශය සැලසුවා නේද කියලා නැවත නැවත සිහි කර කර සාරාණීය පින්කමක් ගණයට දාගෙන මේ පින්කමෙන් ලබන්න පුළුවන් ඵල නෙලා ගන්න. පින්වත්නි ඔබ දන්නවා අපි පහුගිය දවස්වල කතා කරගෙන ආව මේ සත්වයාව සංසාරයට මුලා වෙන සංඥා කීපයක් පිළිබඳව. මේ සංඥා කියන එක ඇහෙනකොටම සාමාන්‍යයෙන් මේ මිනිස්යාට මතක් වෙන්නේ බොහෝ වෙලාවට චතුභානවර පාළිය නැත්නම් ගිරිමානන්ද සූත්‍රය පරිහරණය කරන ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා කියලා එකක් නේ. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, ඊළඟට අපි ගත්තාම අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියලා මෙන්න මේ ආකාරයෙන් මගේ රත්තරන් පින්වත්නි මේ දස සංඥාවක් ගැන කියවෙනවා ගිරිමානන්ද සූත්‍රයේදී. පිළිගන්න මේ දස සංඥා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේම ද සත්වයා මේ සංඥා වර්ධවා ගත්තට පස්සේ මොකද වෙන්නේ? අසාතං සාත රූපේන නිස්සාර දේවල් සරුයි ලෙස ග්‍රහණය කරගන්නවා. පිය රූපේන අප්පියං. අප්‍රිය දේවල් ප්‍රිය රූපයෙන් සත්වයාව මුලා කරනවා. දුක්ඛ සුඛස්ස රූපේන. දුක සහගත දේවල් සත්වයාව මුලා කරනවා සුඛ රූපයෙන්. අන්න එහෙම නිසරු දෙහි සරුයි කියලා අහුවෙන අප්‍රිය දේ ප්‍රියයි කියලා ගන්න, දුක දේ සුඛයි කියලා ගන්න සත්වයා පමත්තමතිවත්තති. මේ සංසාර ජීවිතය ප්‍රමාද වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මෙන්න මේ සංඥාව වර්ධවා ගන්න හේතුව තමයි බොහෝ වෙලාවට මේ ඇති වෙන නිමිත්ත කෙරෙහි ඇති කරගන්න අයෝනිසෝ මනසිකාරය කියන එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් රාගය කියන එක ඇති වෙන්නේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. ඊළඟට පටිඝ නිමිත්ත කියන එක ඇති වෙන්නේ නැත්නම් පටිඝය කියන එක ඇති වෙන්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. තරහට හෝ ඇලීමට කාරණා වෙන බඳුන් වෙන යම් ආරම්මණයක් ඇස් ඉස්සරහට ආවහම ඒ ඇස් ඉස්සරහට එන ආරම්මණය පිළිබඳව තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා, ඒ කියන්නේ වරදවා කරගන්න කල්පනාව නිසා, ඒ වරදවා කරගන්න කල්පනාව ඔස්සේ සත්වයා ප්‍රපංච ගොඩනගනක ප්‍රපංචයි කියලා කියන්නේ මේ ඒ ඔස්සේ මනසිකාර සසර තණ්හා දෘෂ්ටි මානින් යුක්තව ගොඩනගන එකට. තණ්හා දෘෂ්ටි මානින් යුක්තව ප්‍රපංච ගොඩනගනක සත්‍යය මේ සංසාරේ අතරමං වෙලා යනවා. ඒ නිසා පින්වත්නි අපි හැමතිස්සෙම මේ සංඥාව නිවැරදි කරගන්න, ඍජු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කොයි විදියටද? අර අහලා තියෙනවනේ උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. මොකද්ද කියන්නේ? හරියට පින්වත්නි මේ කුඹුරු වලට වතුර ගෙනියන අය දැන් කුඹුරු වලට වතුර ගෙනියනවා දැකලා තියෙනවනේ. ඇලපාරෙන් වතුර අරගෙන තමන් කැමති විදියට ඇලවේලි කපාගෙන වතුර අරගෙන යනවා. ඒ වගේම තමයි හීවඩුව. හීවඩුව තමන් ගාව තියෙන හීදඬු ටික නවලා සකස් කරන්නේ තමන්ට ඕනේ විදියට. මේ වගේම වඩු බාසොන්න හැල පිඟඳි ලොකු ලොකු ගස් කපලා ලී දඬු හදලා කපලා නවලා තමන්ට ඕනේ විදියට ලී බඩු හදනවා වගේ කුඹුරු වලට වතුර ගෙනියන අය ඇලවේලි කපාගෙන තමන්ට ඕන විදියට වතුර ගෙනියනවා වගේ නුවණැති උදවිය තමන්ව দমনය කරගන්න ඕනේ. තමන්ගේ හිත සුබ්බතා මේකට කියනවා අත්තානං දමයන්ති පණ්ඩිතා. තමන්ගේ හිත দমনය කරගන්න නුවණැත්තා තමන්ව තමන්ට ඕන විදිහට দমনය කරගන්නවා කියලා. මේ කියන්නේ ආත්ම වශයෙන් පවත්වනවා කියලා නෙමෙයි. හිතට අවශ්‍ය හේතු ටික සකස් කරනවා කියන එක. මේ හිතට අවශ්‍ය හේතු ටික සකස් කරන්න වෙන්නෙම වෙන කොහොමවත් නෙමෙයි මගේ රත්තරන් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි සංඥා ටික තමන්ගේ හිතට වැටීමෙන් තමන්ගේ හිතට ග්‍රහණය කරවීමෙන් තමයි කෙනෙක්ට මෙන්න මේ
සිත දමනය කර ගැනීම කියන එක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ওই පිඟුතුලට මතක ඇති අපි පහුගිය ධර්ම දේශනා මාලාවේ ලක්ඛණ්ඩ ඔස්සේ සිහිපත් කළා කාරණා 4ක් පිළිබඳව, විශේෂයෙන්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සහ නන්දිය කියන කාරණාව අරගෙන අනිත්‍ය සංඥාව ඇති කරගන්න. ඒ කියන්නේ නිත්‍ය සංඥාවයි දුරු කරන්න ඕනේ, සුඛ සංඥාවයි දුරු කරන්න ඕනේ, ආත්ම සංඥාවයි දුරු කරන්න ඕනේ. අනිත්‍ය සංඥාව දුරු කරන්න අනිත්‍යත්, සුඛ සංඥාව දුරු කරන්න දුක්ඛානුපස්සනාවත්, ආත්ම සංඥාව දුරු කරන්න අනාත්මානුපස්සනාවත්, නන්දිය දුරු කරන්න නිබ්බිදානුපස්සනාවත් වඩනවා කියලා සිහිපත් කළා. අද මම ඔබට මේක ඉතුරු ටිකත් කියලා දෙන්නම්. තවත් පින්ගන්නේ ඉදිරියට ඇති වෙන වැරදි සංඥා ටිකක් තියෙනවා. රාග, සමුදය, ආදාන, ඝන, ආහ්‍යනය කියලා. රාග කියලා කියන්නේ මගේ රත්තරන් පින්වත්නි, ඇත්තටම කියනවා නම් මේ සංස්කාරයන් රමණය කිරීම, නැත්නම් මේ සංස්කාරයන්ගේ ඇලී යාම. දැන් අපි නන්දිය කියන එක ගත්තාම නන්දිය කියන එකේ සප්‍රීතික තෘෂ්ණාව නෙමේ, රාගය කියන එක ඊට වඩා එහාට ගිය තද බල එකක්. එතකොට මේ රාග සංඥාව නැත්නම් සංස්කාරයන් අබිරමණය කරන සංස්කාරයන් වල රජ්‍යති කියලා කියනවා. රමණය කිරීම කියන එක දුරු වෙන්නේ විරාගානුපස්සනාව වැඩිමින්. පිටින් මේ අද වෙනකොට විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා ආදී මේවට ටිකක් හරියම ලාමක අර්ථකථන ටිකක් තමයි සමාජයේ තියෙන්නේ. හැබැයි මේකට එහෙම ලාමක අර්ථකථනයක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මෙන්න මේක හොඳට දැනගන්න. විරාගානුපස්සනාව කියලා කියන්නේ විරාගානුපස්සනායාති තත්ත්ව විරජ්ජනාකාරීන පවත්තාය අනුපස්සනාය කියලා කියනවා. ඒ කියන්නේ විරාගානුපස්සනාව කියලා කියන්නේ තත්ත්ව විරජ්ජනාකාරීන. ඒ සංස්කාරයන් වල ඇල්ලීම් රැඳීම් වලින් දුරුවීම වශයෙන් පවත්තාය අනුපස්සනාය. පවතිනා වූ අනුපස්සනාවට කියනවා මගේ රත්තරන් පිංගනි විරාගානුපස්සනාව කියලා. ඇත්තටම මේ විරාගානුපස්සනාව කියන එක මුංචතු කම්මිතා ඥානය වගේ ප්‍රබල ඥානයකට, මුංචතු කම්මිතා ඥානයටම කියන තවත් නමක්. මොකද මේ මුංචතු කම්මිතා ඥානයට මේක කියන්නේ කියලා කියන්නේ දැන් ඔය විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා කය විරාගෝති සංකාරාණං කනබංගෝ. කය විරාගය කියලා කියන්නේ සංස්කාරයන්ගේ ෂණ මාත්‍ර බිඳියාමට කියන නමක්. අච්ඡන්ත විරාගෝති නිබ්බාන. අච්ඡන්ත විරාගය කියලා හේකුත් තියෙනවා. ද විරාගය කියන එක දෙකයි. එකක් තමයි කය විරාගය, අච්ඡන්ත විරාගය කියන එක. පිළිගන්න මේ අච්ඡන්ත විරාගය කියන එක නිර්වාණයට කියන නමක් නේ. එතකොට අච්ඡන්ත විරාගය නැත්නම් නිර්වාණය කියන එක විපස්සනාවට අහුවෙන්නේ නැහැ. විපස්සනාවට අහුවෙන්නේ කන විරාගය කියන සංස්කාරයන්ගේ ෂණ මාත්‍ර බිඳීමයි. එනිසා මේකට කියනවා විරාගානුපස්සනාති තදූභය දස්සන වශයෙන් පවත්තා විපස්සනාච මග්ගෝච. යම් කිසි කෙනෙක් නිබ්බිදානුපස්සනාව වඩලා, හරිද, නිබ්බිදානුපස්සනාව වර්ධනය කරගෙන නිබ්බිදානුපස්සනා ඥානිය ඇති වුණාට පස්සේ මෙන්න මේ මුංචිතු කම්මිතා විපස්සනාව නැත්නම් සංකාරයන්ගේ මිදීමට කැමැත්ත ඇතිව පහළ වෙනවා. සංස්කාරයන්ගේ මිදීමට තියෙන කැමැත්ත සංස්කාරයන්ගේ දුරු වූ නිවනට නැමීමට හේතු වෙන නිසා මුංචිතු කම්මිතාව කියන මෙන්න මේ විරාගානුපස්සනාවට අච්ඡන්ත විරාග කියන නිර්වාණයට නැමීම කියන නමත් ඒකට දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මේ දකින්න තැනට තමයි අපි ළඟා වෙන්නේ නේ. මේ ආකාරයෙන් විරාගානුපස්සනාව කියන එක කය විරාගයත් අච්ඡන්ත විරාගයත් කියන දෙකම යථා පරිදි අනුපස්සනා කරන බැවින් ඒ ඥානියට කියනවා විරාගානුපස්සනාව නැත්නම් මුංචිතු කම්මිතා ඥානිය කියලා. පින්ගන්නේ මේක පහළ වෙද්දි පහළ වෙන්නේ සංස්කාරයන්ගේ මේ බැඳීම් වෙලීම් තියෙනවනේ, අපි ඇලිලා බැඳිලා ගිය තැන්. අන්න ඒ වගේ ගෙවියම් ආකාරයකින්. ඒ කියන්නේ ඒව නැති වෙලා රමණීය කිරීමට නෙමෙයි, ඒක දුරු කිරීමටයි මේක පහළ වෙන්නේ. මෙන්න මේකටයි කියන්නේ විරාගානුපස්සනාව කියලා. මේවා මේ පින්වත්නි හැමෝටම පහළ වෙන ඒවත් නෙමෙයි, සාමාන්‍ය මේ පෘථග්ජන මිනිස්සුන්ට මේවා පහළ වෙන්නේ භංග ඥානීය මුහුකුරාගිය යෝගාවචරයන්ට විතරයි. මේවා මේ නිකම් මේ කාලා බීලා ගෙදරට වෙලා ඇඳලා පැලඳලා ඉන්න අයට පහළ වෙන ඥාන නෙමෙයි. ඒ නිසාම පටිසම්භිදා මග්ග ප්‍රකරණීය කියනවා භංග ඥාන අවස්ථාව සිහිපත් කරනකොට නිබ්බින්දති නොනන්දති කියලා. විරජ්‍යති නොරජ්‍යත. යමෙක් කලකිරුණා නම් ඔහු තමයි නන්දනය කරන්නේ නැත්තේ. යමෙක් විරාගයටපත් වුණා නම් ඔහු තමයි රමණය කරන්නේ නැති කියන එක සිහිපත් කරලා තියෙනවා. මෙන්න මේකදී අපි දැනගත යුතු අනිත් කාරණාව තමයි දැන් මේ ගිහි පිංගුතුල වරද්ද ගන්න තැන. පිංගුදී කවදාවත් මේ දැන් නිබ්බිදානුපස්සනාව වඩනකොට විරාගානුපස්සනාව වඩනකොට නිබ්බිදා කියලා හරි විරාගා කියලා හරි වඩලා බෑ. දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වඩනකොට අනිත්‍ය දුක්ඛේ අනත්තේ කියලා වඩනවනේ සමහර වෙලාවට. ඇත්තටම පිංගුදී අනිත්‍ය දුක්ඛ භාවනාවන් වලදී වුණත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන භාවිතාව කළ යුතු නැහැ. මොකද කරන්න ඕනේ මේ නාම රූපයන්ගේ අනිත්‍ය යන ආකාරය දැකීම. ඒ කියන්නේ අනිත්‍යභාවයට පත්වීම දැකීම
දුක්ඛ භාවයේ දැකීම, අනාත්ම භාවයේ දැකීම කියන මෙන්න මේ දර්ශනයෙන් තමයි ඔබට අනිත්‍ය ඥානය කියන එක පහළ වෙන්නේ. අනිච්ච කියන වචන කීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි සමහරක් යෝගාවචරයෝ අනිච්ච කියලා මේක වඩනවා කියන එක ප්‍රකටයි. මෙන්න මෙතනදී මේක වැදගත් දේ තමයි ඔබ නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව වඩනවා නම් නිබ්බිදා කියලා හරි විරාගා කියලා හරි මේක ඇති වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව භංග ඥානිය දක්වාම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මනසිකාරය කරමින් නැවිලා නිබ්බිදානුපස්සනාව උපදවා ගත්තට පස්සේ එහෙම කල්පනා කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මනසිකාරය කරද්දී ඔබට ඒක සලකා බලන වාරයක් පාසා ඇති වෙන ප්‍රියමනාප නොවීම කලකිරීමට කියනවා. ඒ කලකිරවන විශේෂ ඥානියට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. නිබ්බිදානුපස්සනාවෙන් අනතුරු ඇති වෙන දැඩිව ගැනීම දුරවීම වශයෙන් පහළ වෙන ඥානියට තමයි විරාගානුපස්සනාව නැත්නම් මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ. ඉතින් මේකෙදී ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඔබ විසින් මේ මුංචිතු කම්මිතා නැත්නම් විරාගානුපස්සනාව පිණිස කල යුත්තේ අනේ විරාගයි ඒතං සන්තං ඒතං පනීතං කියකේ නිකන් හිටියට හරියන්නේ. ඒතං සන්තං ඒතං පනීතං කියන එක මානසිකාර්ය වෙන විදිහට ඒතං සන්තං ඒතං පනීතං කියන එක ඔළුවට යන විදිහට ඔබ විසින් සංස්කාරයන්ගේ තියෙන කය විරාගය නැත්නම් ෂණ මාත්‍ර බිඳී යාමත් මේ ෂණ මාත්‍ර බිඳී යන සංස්කාරයන්ගෙන් තොරව තියෙන නිර්වාණය. ඒකට කියනවා අච්ඡන්ත විරාගය කියලා. ඒ අච්ඡන්ත විරාගයත් පැහැදිලි මානසිකාරයකට දාලා නිර්වාණයේ තියෙන සපත් සංස්කාරයන්ගේ තියෙන දුකත් කල්පනා කිරීම කියන එක පින්වත්නි කල යුත්තක් බවට පත් වෙනවා. මේකට කියනවා විරාගානුපස්සනාව කියලා. ඒ නිසා ඇතම් තැන්වලදී විරාගානුපස්සනාවට නමක් ව්‍යවහාර කරනවා තරුණ මුංචිතු කම්මිතා ඥානය කියලා. මේකට කියනවා නිකන් බලප්පත්ත මුංචිතු කම්මිතා ඥානය. අතන්ට කියනවා තරුණ මුංචිතු කම්මිතා ඥානය කියලත් ධර්මයේ සිහිපත් කරන තැන්වලදී සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මේ නිරෝධානුපස්සනාව කියන එක ඇති වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඔතනදී සිහිපත් කරලා තියෙනවා නිරෝධානුපස්සනායාති සංකාරාණං නිරෝධස්ස අනුපස්සනාය. යතා සංකාරා නිරුද්ධಂತಿ ඒව ආයතින් පුනබ්බ වශයෙන් උප්පජ්ජති කියලා කියනවා. ඒ කියන්නේ දැන් පින්වත්නි ඔය පින්වතුන්ලට තේරෙනවනේ සංකාරාණං නිරෝධස්ස අනුපස්සනාය. නිරෝධානුපස්සනාව කියලා කියන්නේ සංස්කාරයන්ගේ පැවැත්මේ අභාවය. නැත්නම් අපි කලින් කතා කරපු කය විරාගය කල්පනා කිරීමටම කියන නමක්. හැබැයි මෙතනදී ඒ සංස්කාර අභාවයට ගියාට පස්සේ සංකාරා නිරුද්ධಂತಿ ඒව අභාවයට ගියා ආයතින් පුනබ්බ වශයෙන් උප්පජ්ජන්තේති. නැවත පුනර්භව වශයෙන් උපදින්නේ නැහැ කියලා සිහිපත් කිරීමක් කරලා තිනවා. මේකට හේතුව තමයි යම් කිසි කෙනෙක් සංස්කාරයන්ගේ නිරුද්ධ වීම මනාවකට දැකගත්තත් ඒ සංස්කාරයන්ගේ ආදීනව දැක්කේ නැත්තම්. ඒ කියන්නේ දැන් පිළිගන්නේ මෙතනදී අපි නිරුද්ධ වීම දකින්න. ඇත්තට මේක ලෞකික විපස්සනා ඥානයක්නේ. එතකොට මේකෙදි මේ සියලු දේවල්ම ප්‍රහීන වෙන්නේ විස්කම්මන වශයෙන් මිසක් සමුච්ඡේද වශයෙන් නෙමෙයි. එතකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොවීම නිසාද රාගය කියන එක දුරු වුණාට ඒ දුරු වෙන්නේ ලෞකික වශයෙන්. මෙතනදී නැවත හට ගැනීමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. සංස්කාරයන්ගේ ආදීනව දකින්න නැති වුණාම ආදීනව නොදත් සංස්කාරයන් පිළිබඳව පසු කාලයක නව භවයක අලුත් භවයක සංස්කාරයන්ගේ පහළවීමක් වෙන්න පුළුවන්. හැබැයි නිරෝධානුපස්සනාව අනුව භාවනා කරලා බලනකොට මෙනෙහි කළ යුතු සංස්කාරයන්ගේ බැඳිලා එහෙම පසු කාලයක නැවත භවයක සංස්කාරයක් පහළ වීම කියලා එකක් වෙන්නේ නැහැ. සමුදය කියලා එකක් ආපහු ඇති වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. හේතුව තමයි මෙතනදී වර්තමානයේදී ප්‍රත්‍යක්ෂවම දුටු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය දාලා බලනවා වගේ කයවීම කියන එක බලනවා වගේ මේ වෙලාවේ යෝගාවචරයා අන්වය ඥාන වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයට අනුව මනසිකාරය කරමින් අතීත අනාගතය පිළිබඳවත් අනුමාන ඥාන වශයෙන් වර්තමානයේ දකින්න සංස්කාරයන්ගේ මෙන්ම මේ බාහිර සංස්කාරයන්ගේ මෙන්ම මේ ක්‍රමයටම නිරුද්ධ වෙනවා කියලා සසඳලා බලලා නිරෝධේතේ නිරුද්ධ වෙනවයි කියලා නිරෝධං මනසිකරෝතේ නිරෝධය මනසිකාරය කරනකොට කියනවා බලප්පත්තෝ මුංචිතු කම්මිතා. ඒ කියන්නේ වර්තමානීය විතරක් නෙවෙයි අතීතයේ අනාගතයේ යම් තරමක් පහළ වුණා නම් පහළ වෙනවා නම් පහළ වෙන සෑම සංස්කාරයක්ම සමුදය වශයෙන් නැති වෙන නැවත සෑම සංස්කාරයක්ම නිරුද්ධ වෙලා යනවා කියලා. මෙන්න මෙතනදී ඇති වෙන සංස්කාරයන්ගේ කලකිරීමත් අච්ඡන්ත විරාගය නැත්තම් නිවනට නැවීම කියන තැනත්
අහුවෙන තැනට කියනවා මුංචිතු කම්මිතාවය කියලා. ඔය පිංගුතුල අහලති ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ එකක් තියෙනවා විරාගෝ නිබ්බානන්ති අනිත් එක තියෙනවා නිරෝධෝ නිබ්බානන්ති කියලා. මේ දෙක ඇවිල්ලා තියෙන පිංගුතුනි මෙන්න මේ මුංචිතු කම්මිතාවයේ බලවත්භාවයේ පිණිස මේ භංග ඥාන දක්වා වඩපු සත්‍යයට දැන් අර අතනදී මූලික වශයෙන්ම මේ සංඥා වඩන්න දෙන්න ඕලාරික වශයෙන් තියෙන ඝන විරාග නිරෝධානුපස්සනාවන් ටික වැඩෙන්න. නැත්තම් මේකේ සියුම් අවස්ථාව තමයි මෙන්න මේ මුංචිතු කම්මිතාවය. මෙන්න මේ මුංචිතු කම්මිතාවේ තරුණ මුංචිතු කම්මිතාවයට කියනවා පෙර කිව්වත් වගේ විරාගානුපස්සනාව කියලා. බලප්පත්ත මුංචිතු කම්මිතාවයට කියනවා නිරෝධානුපස්සනාව කියලා. මං හිතන්නේ ඔබට මේ පිළිබඳව පැහැදිලි ඇති. මේක ටිකක් අමාරුත් නැහැ. නමුත් මේ භාවනාවන් අර වෙන්දහෙන සරල තැනින් පොඩ්ඩක් මුදවලා අරගෙන විදර්ශනා ඥානත් එක්ක සම්බන්ධ කරලා මේ කතා කරන්නේ. ඉතින් මේවට අදාළ අටුවා ටීකා ටිප්පණී පහට ඕන තරම් තියෙනවා. අපි ඒ වගේ ඉදිරියේදී ලිපි මාර්ගයෙන් හරි ධර්ම සාකච්ඡාවලින් හරි ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි ආදානය කියලා කියන්නේ. ආදානය කියලා කියන්නේ මේ ගන්නවා කියන එකටනේ. ඇත්තටම කෙලස් කෙනෙක් දැඩිව අල්ලා ගැනීම මේ වගේ සියුම් අර්ථ ටිකක් එහාට විග්‍රහ වෙලා යනවා. මේවා ඇත්තටම පින්වත්නි විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙක් Tamanගේ විදර්ශනා ඥාන පිළිබඳව පරීක්ෂලා බලන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න හොයාගන්න කරුණු. මොකද මේ සියුම් වූ විදර්ශනාවක් නිර්වාණයට සැබවින්ම යාමට කැමැති, නිර්වාණය සැබවින්ම සාක්ෂාත් කර ගැනීමට කැමැති. දැන් මේකනේ කතාව පින්වත්නි. ඔන්න අපි මේක භාවනා කරගෙන යනවා. කරගෙන යනකොට ඔබ හිතන්නකෝ ඔබ සාමාන්‍යයෙන් ගෙදර ගිහි ජීවිතේ ජීවත් වෙද්දී ඔබට ලැබෙනවා අනතුරු සහිත පාරක්. ඔබේ අනතුරු සහිත පාරෙන් යන්නද හදන්නේ, අනතුරු සහිත පාර දුරු කරන්නද හදන්නේ. දුරු කරන්නනේ. අන්න ඒ වගේ සංස්කාර පිළිබඳව තියෙන අනතුර කෙනෙක් මානසිකාර්ය කරාම ඒ සංස්කාර පිළිබඳව තියෙන අනතුරෙන් මිදෙන්න තියෙන එකම උපාය සංස්කාරයන්ගේ අභාවයයි කියලා දැනගත්තු දවසට නැත්නම් නිවන අරමුණු කිරීම වශයෙන් නෙමෙයි, සංස්කාරයන්ගේ අභාවය අරමුණු කිරීම දවසට තමයි ඔබට නිර්වාණය කියන එක සාක්ෂාත් වෙන්නේ. මෙන්න මේකට ඔබ කල යුතු විශේෂ සංඥාවක් තියෙනවා, වර්ධනය කරගත යුතු පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියනවා. පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ පිළිගන්නේ කෙටියෙන්ම කියනවා නම් නැවත නැවත අතහැරීමට කියන නමක්. නැවත නැවත අතහැරීම. සංඛාරාණං සංස්කාරයන් පටිනිස්සජ්ජනාකාරේන පවත්තා අනුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා පටිසංකා සම්තිට්ඨතාහි අයං කියලා තියෙනවා මහා ටීකාවේ විශේෂයෙන්ම. මෙතනදී මගේ අතරම් පින්වත්නි පටිනිස්සජ්ජනාකාරේන කියලා කියන්නේ නැත්තම් පටිනිස්සජ්ජය කියලා කියන්නේ මොකක්ද කියන එක පින්වත්නි ඔබ තේරුම් ගන්න ඕනේ. නැවත නැවත අතහැරීම් පහ කිරීම වශයෙන්. ඇත්තටම මේකෙදි සිහිපත් කරලා තියෙන්නේ සංස්කාරයන්ගේ අතහැර දැමීමට නැවත නැවත භාවනා කරන විට පටිසංකා ඥානිය සහ මධ්‍යස්ත වී මනා ලෙස තැම්පත් වෙච්ච සංකාරුපෙක්ඛා ඥානිය තමයි මේ පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි පිංගුතුල හිතන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවානේ රූපම් වික්කවෙන තුම්හාකන් තම් පජහත කියලා. හැබැයි මේ රූපය කියන්නේ දුරු කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේගේ ආද්‍යහාශය තමයි රූපය පිළිබඳව ඇති වෙලා තියෙන චන්දරාගය කියනක දුරු කරන්න. චන්දරාගය තංවෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. ඒක දුරු කරාම ඔබට හිතසෝ පිණිස පවතිනවා කියලා. මෙන්න මේ වගේ සංස්කාරයන් පිළිබඳව නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කරන එක කියන්නේ නැවත අතහැරීමටයි මේ කල්පනාව කරන්නේ. කරන යෝගාවචරයේ පින්වත්නි හිතට මේ වෙලාවේ කිසිසේත්ම මේ දැන් පටිනිස්සග්ගය වඩන යෝගාවචරයේ හිතට කිසිසේත්ම කෙලෙස් ධර්මයක් එන්නේ නැහැ. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන හරියට ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ, හරියට පිහිටියාට පස්සේ කිසිම කෙලෙස් ධර්මයකට එන්න පුළුවන් කමක් නැහැ. ආදාහනේ වෙන්නේ නැහැ. ගත්ත කියන්න බෑ. බාරගත්තේ නැහැ. ඔක්කොම ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පිත්තේ වැදිලා විසික් වෙලා යනවා පින්වත්නි. ඒක ඇත්තටම ගැනීමක් නෙවෙයි. එනිසාම සිහිපත් කළා නැවත නැවත මේ අවස්ථාවේදී දැන් මේ ඔක්කොම වඩලා භංගානුපස්සනා, ආදීනවානුපස්සනා, මුංචතු කම්මිතා මේ ඔක්කොම වඩලා ඇවිල්ලානේ මේ පටිනිස්සග්ගානුපස්සනාව කියන විදර්ශනා ඥානියට එන්නේ. මෙතනට ආවට පස්සේ පටිනිස්සජ්ජති නොආදීයති. යමෙක් මේක නැවත නැවත අතහරිනව නම් එයා නොආදීයති. අරගන්නේ නැහැ, අරගෙන නැහැ. ලෞකික වශයෙන් වුවත් පටිසංකා සංකාරුපෙක්ඛා ඥානියටම මේක සිහිපත් කරලා තියෙන්නේ මගේ රත්තරන් පිංගානි. මේ අවස්ථාවේදී කෙලෙස් ධර්ම නැවත තදින් අල්ලා ගැනීමක් කිසිසේත්ම
වෙන්නේ නැති ඥානයක් නිසා මේ පටිනිස්සග්ගානුපස්සනාව. දැන් ওই පිංගුතුල්ලට පහුගිය කාලේ අපි මේ විදර්ශනා ඥාන පිළිබඳව ධර්මදේශනා සිද්ධ කරද්දී ওই පිංගුතුල හිතුවා නම් එහෙම මේ අප්පා මේවා හින ලේසි වැඩ අරකය මේකේ කියලා එහෙම එකක් නෑ. මෙතනදී පටිනිස්සග්ගානුපස්සනාව කියන එකේ සියුම් තැන සිහිපත් කරලා තියෙන්නේ මගේ රත්තරන් පිංගුණී කිසිසේත්ම නැවත කෙලෙස් ධර්මයක් නොආදීයති කියලා. ඇතුළට අරගෙන නැහැ කියන එක. ඇතුළට ගන්නෙ නැහැ කියන එක. කිසිම ආකාරයක කෙලෙස් ධර්මයක් ඇතුළට ගන්න නැති තරම් මේ හිත පුරුදු කරන්න මුල ඉඳන් අපි ප්‍රහාණ සංඥා අරව මේවා වඩලා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන මේවා වඩලා ඒ වගේ ඕලාරික කෙලෙස් ධර්ම ප්‍රහීන කරලා ඇවිල්ලා විදර්ශනා ඥානි පුදුනාට පස්සේ මේ අවස්ථාවේදී පටිනිස්සග්ගානුපස්සනාව නිසාම නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්මය කල්පනා කරන නිසාම යෝගාවචරයාගේ හිතේ කෙලෙස් ධර්මයක් නිකන්වත් හටගන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ සංස්කාර පිළිබඳ උපේක්ෂාවට මෙතනින් තමයිපත් වෙන්නේ. අන්නේ සංස්කාර පිළිබඳව උපේක්ෂාව ඇති වෙච්ච තැනට කියනවා. නැවත වාරයක් කෙලෙස් ධර්මයක් තමන් මුලා කරන්නේ නැති තැනට කියනවා. මෙන්න මේ පටිනිස්සග්ගානුපස්සනාව වර්ධනය කරනවා කියලා. ඉතින් මේ වගේ දීර්ඝ වශයෙන් විස්තර විග්‍රහ කරන්නේ නැහැ. මම මේ සරල විග්‍රහයක් කරන්නේ. නැවත වාරයක් ධර්මදේශනාවලදී මේවා විස්තර විග්‍රහ කරලා දෙන්නම් වෙන වෙනම සංඥා වශයෙන් කොහොමද මේව වර්ධනය කරගන්නේ වඩන්නේ කියන කාරණාව පිළිබඳව. දැන් මගේ පින්වත්නි අපි කතා කළා මේ වෙනකොට අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව කියන තුන. ඊළඟට නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව කියන මෙන්න මේ හතර. 4යි 3යි 7යි. මෙන්න මේ සප්ත අනුපස්සනාවන් යම් කෙනෙක් ගාව සමුර්ධ වුණොත් මීළඟට අපි විස්තර කරන්න යනවනේ. දැන් 18ක් වෙන්න තව 11ක් තියෙන්න එපයිනේ. මෙන්න මේ 11 ආකාර විපස්සනාවම මේ කියන සප්ත අනුපස්සනාවෙම ඇතුළත්. එතනින් මෙතනින් එහාට කියන විපස්සනාවන් 11ම මෙන්න මේ 7 වඩන කෙනෙක්ගේ ඇතුලේ ඇති වෙන දේවල් මිසක් වෙනත් දේවල් නෙමෙයි. ඒ නිසා ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අට කතාව ඊළඟට පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ අනුපස්සනා 7 නැවත නැවත වැඩි යුත්තක් බවට. පිටින් තවත් කතාවක් කියන්නම්කෝ. දැන් නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ගානුපස්සනා කියන 4ක් තියෙනවානේ. මේ 4 අනිච්ච දුක්ඛ අනාත්මානුපස්සනා කියන තුනේ ඇතුළත් වෙලා තියෙනවා. යමෙක් ගාව අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන එක වඩා වර්ධනීය වුණොත්, වඩා වැඩුණොත් එයා ගාව නිකම් නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ගානුපස්සනා කියන ටික වැඩිනවා. ඒ නිසායි ත්‍රිපිටක පාළියේ සෑම තැනකම වගේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුන පමණක් බොහෝ වාරයක් දේශනා කරලා තියෙන්නේ. ඇයි? සත්තදා අට රසදහති ආදීනා විබත්තාපිහි මේක මේ ආකාරයට බෙදලා පෙන්නුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණත්‍රය වැඩි මෙන්ම අනිත්‍යවත් මොකක් වෙනවද? මත්තකප්පත්තා කියලා කියනවා. මස්තක ප්‍රාප්ත වෙනවා කියලා සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අනිච්චානුපස්සනාව වඩන කෙනෙක් ඇතුලේ නිරෝධානුපස්සනාව, කයානුපස්සනාව, වයානුපස්සනාව, විපරිණාමපස්සනාව කියන දේවල් ඒකදේශේන සිද්ධ නාම හොන්ති කියනවා. ඒකදේශයකින් සිද්ධ වෙලා තමයි තියෙන්නේ. සිද්ධ වෙනවා කියලා කියනවා. දුක්ඛානුපස්සනාව වඩන කෙනෙක්ට නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, ආදීනවානුපස්සනාව කියන ඒවා සිද්ධ වෙනවා. අනාත්මානුපස්සනාවෙන් ඉතිරි දේවල් සිද්ධ වෙනවා. මෙතනදී එකක් තියෙනවා මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා එකක් විතරයි. අන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියන්නේ සබ්බාපි විපස්සනා යතහභූත ඥාන දර්ශනං. මේකට කියනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන්ම ඇති කරගන්න සම්පූර්ණ වූ විපස්සනාවට කියනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා. ඉතින් පිටගනි මේවා මේ එක ළඟ මේවා ඉගෙන ගන්න ඕනි, මේ කටපාඩම් කරන්න ඕනි දේවල් කියලා බය වෙන්න එපා. මම මේ කිව්වේ ඔබ විසින් දුරු කළගත යුතු සියුම් තැන් දිහා බලන්න. ඒ සියුම් තැන් දුරු කරගන්න ඔබ විසින් මෙන්න මේ කියන අනුපස්සනාවන් වැඩි යුතුයි. අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව. ඊළඟට ක්‍රමයෙන් මෙතනින් එහාට ගියායින් පස්සේ නිබ්බිදානු, විරාග, නිරෝධ, පටිනිස්සග්ගානුපස්සනාව කියන මේව වර්ධනය කරගන්න ඔබට තමයි එතනින් එහාට තියෙන කයානුපස්සනාව, වයානුපස්සනාව ආදී දේවල් වර්ධනය වීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මගේ රත්තරන් පින්වතුල්ලා හොඳට මතක තියාගන්න මේ පුළුවන් තරම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය වැඩෙන විදිහට. ඒකනේ ප්‍රඥාව කියන එක. මම හැමදාම කියන ප්‍රඥාව චෛතසිකයේ ස්වභාවය දක්වලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණිය පේන්නනේ. මේ ත්‍රිලක්ෂණිය පේන්නේ යම් තරමකටද ඒ තරමකට ඔබේ ප්‍රඥා චෛතසිකය පොලිෂ් වෙනවා. ඇත්තටම කතාව. මේක ඒ තරමටම වර්ධනය වෙනවා. මේක ඒ තරමටම
බලවත් වෙනවා. අන්න එහෙම ප්‍රඥාව බලවත් වුණාට පස්සේ ඉතින් මෙතනින් එහාට සංස්කාරයන් පිළිබඳව ඇතිවීම කියන ඥානෙ දැන් ගොඩාක් අයට නැත්te පින්වන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව තියෙන දැනීම. ඇත්තටම අපේ මේ මිනිස්සු අනාත්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නවා නිකන් අර සාමාන්‍ය ඕලාරික අර්ථය. එහෙම නෙමෙයි පින්වන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දිවෙනවා චිත්තක්ෂණයක් පාස ඇති වෙවි නැති වෙන චිත්ත පරම්පරාව දිහා බලන්න. චිත්තක්ෂණ 17ක් පාස ඇති වෙවි නැති වෙවි යන රූප කලාප දිහා බලන්න. මේවා දිහා බලනකොට මේවා වඩනකොට මේවා පිළිබඳව අවබෝධයක් එනකොට තමයි ඔබට ඉතුරු විදර්ශනා ඥානයන් පරිපූර්ණ භාවයට පත් වෙන්නේ. ඔබ මේකේ ආදීනවය දකින්නේ වෙන මොහොකින්වත් නෙමෙයි. නිකම් මේ හොටු ගලනවා, සෙම ගලනවා, කබ ගලනවා කියන එකෙන් නෙමෙයි. ඒක නිකන් ආදීනවය දකින්න උපකාරී වෙන උපකාර සංඥාවක්. ඒක ඔබව අප්‍රමාදී කරවන්න උපකාරී වෙන උපකාරක සංඥාවක්. ඔබේ රාගය ඕලාරික වශයෙන් තියෙනව දුරු කරන්න උපකාරී වෙන උපකාරක සංඥාවක්. හැබැයි එතුලින් ඇති කරගන්න සියුම් වූ මුංචිතු කම්මිතාදී ඥානයි ඔබ නිර්වාණය දක්වා එක්ක යන්නේ. ඒ නිසා පින්ගනි මේ චොකලට් කකා වතුර බිබී දැන් ඔබ හිතන්න එපා එහෙම නිකන් මේ නිවන් යන්න. නිවන් දකින්න ඕනේ නම් මේව තේරුම් ගන්න. පින්ගනි මේ සසර හරි භයානකයි. හරිද? මේවා අවබෝධ කරගන්න නැතුව මේ සසරේ යන්න හිතාගෙන ඉන්නවා නම් නිකන් හරි ඔබට මට ඇත්තටම හිතෙනවා මේ ඔබට මේ සසර පිළිබඳව අවබෝධයක් නැතිකම කියලා. ඔබ ඔය ගෙවන ජීවිත දැක්කහම ඔබට තේරෙයි මගේ රත්තරන් පින්වත්නි මේ අවස්ථාව අතහැරිලා ගිහිල්ලා සංසාර ජීවිතයට වැටුනොත් ඒ සංසාර ජීවිතේ දුක් විඳින්න වුණොත් අන්නේ විඳින්න වෙන දුකත් එක්ක විඳින්න වෙන පීඩාව ඔබේ හිතට දරා ගන්න බැරි තරම කොච්චරක්ද කියන එක ඔබට දැනෙනවා නම් ඔබ ඇත්තටම මෙහෙම සසර ප්‍රමාද වෙන්නේ නැහැ පින්වත්නි. දුර්ලභංච manussත්ත මේ මනුස්ස ජීවිතය කියන එක දුර්ලභයි. බුද්ධෝත්පාදෝච දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් දුර්ලභයි. දුර්ලභාකන සම්පatti මේ ෂණ සම්පත්තිය කියන එක මේ සද්ධර්මය ඇහෙන තැනක ඉපදීම කියන එක අපි මේ සද්ධර්මයේ හැසිරෙනවා කියන එක අපිට මේ සද්ධර්මයේ ලැබුණා කියන එක මේ හැම දෙයකටම වඩා දුර්ලභ කාරණාවක් මගේ පින්වත්නි. ඒ නිසා සද්ධම්මෝ පරම දුර්ලභ. බලන්නකෝ පරම දුර්ලභ මොකද්ද කියලා. අරව ඔක්කොම දුර්ලභංච manussත්ත මනුස්ස ජීවිතේ දුර්ලභයි. බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභ. සද්ධර්මයේ කියන එක මගේ රත්තරන් පින්වත්නි පරම දුර්ලභ කාරණාවක්. ඒ නිසා මේ දුර්ලභ වූ අවස්ථාව ලැබිච්ච වෙලාවේ කාලා බීලා බුදිය ගන්න නෙමෙයි ආරබත අරඹන්න නික්කමත නික්මෙන්න යොඤ්ජත බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ කෙලස් මාරයා එක්ක යුදවදින්න දුනහාත මච්චුනෝසේනං නලාගාරං කුංජරෝ. හරියට හස්ති රාජයෙක් ඇවිල්ලා උණබට පඳුරක් හොඬ වැලක් දාලා කරකෝල අඹරලා පින්වත්නි උණබට පඳුර කෑලියක් ඉතුරු කරන්නේ නැතුව ගලවලා ගන්න යම්සේද නේ. දැන් අලියෙක්ට ලයිට් කණුවක් ගහක් කියන්නේ කොච්චර පොඩි දෙයක්ද උණ පඳුරක් කියන එක ගැන කවර කතාවද. මේ බුද්ධ ශාසනය දක්වලා තියෙන්නේ එහෙම හයිය අරගෙන උණ පඳුරක් ගලවන හස්ති රාජයෙක් වගේ නලාගාරං කුංජරෝ මේක ගලවලා දාන්න මගේ පින්වත්නි. යෝ ඉමස්මින් ධම්ම විනේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනේ අප්පමත්තෝ විහෙස්සති අප්‍රමාදීව මේ කියන විදිහට හැසිරෙනවා නම් එයා මේ මනුස්ස ජීවිතයත් එක්ක මිදෙන්න තියෙන සංසාරෝගය කියන එක අතහැරලා දාලා සංසාර දුක කියන එක අතහැරලා දාලා පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. නැවත දුක් ගෙන දෙන මේ සංසාරය අතහැරලා දාලා නිර්වාණයටපත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. පින්වත්නි අද අපිට මේ ජීවිතේ ජීවත් වෙද්දී හම්බ වෙනවා විවිධ ප්‍රාර්ථනා කරගෙන විවිධ පැතුම් පතාගෙන යන මිනිස්සු. ඇත්තට මේ අයව දැක්කම සමහරක් වෙලාවට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. හේතුව ප්‍රාර්ථනා කිරීම හොඳයි. නමුත් මේ සුමට සොඳුරු සංකල්පනාවකින් ප්‍රාර්ථනා කරන්න බෑ. Tamanට මේ ධර්ම විනය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. Tamanට මේ සංසාරය පිළිබඳව ප්‍රමාදී මම අප්‍රමාදී වෙන්න ඕනි කියලා අප්‍රමාදී හැඟීමක් තියෙන්න ඕනේ. ඒ අප්‍රමාදී හැඟීමෙන් උපදවාගත්තු විදර්ශනා ඥාන තියෙන්න ඕනේ. ඒ අප්‍රමාදී හැඟීමෙන් උපදවාගත්තු ධර්මයක් අපේ හිතේ තියෙන්න ඕනේ. කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැති, කෙලෙස් ධර්ම වලට යට වෙන්නේ නැති ඔබ කොහොමද තව කෙනෙක්ව මුදවගන්නේ? ඔබත් තාම මිදෙන්න පාර කපාගෙන නැත්නම් මුලින්ම ඔබ මේකේ පාර හොයාගන්න. ඔබ මේකට පාර කපා ගන්න. ඔබ පාර හොයාගත්තට පස්සේ ඔබ පාර කපාගත්තට පස්සේ අන්න අනතුරු ඔබට අවස්ථාවක් ලැබෙයි මේ සත්වයාට උදව් කරන්න, සත්වයාට උපකාර කරන්න. එහෙම නැතුව මගේ රත්තරන් පින්වත්නි නිකම් මේ කාලා බීලා ඇඳලා පැලඳලා අනේ ඔන්නෝහි මාත් කවදා හරි දවසක දැන් මේ ඔක්කොටම කලින් අර මොකද්ද කියන්නේ මේ පැහැන්න කලින් ඉදෙන්න යනවා. ඔන්න ඕක තමයි කතාව. මේ ධර්ම මාත්‍රයක් දැනගන්න නැතුව ලැබිච්ච බුද්ධ ශාසනයේ ධර්ම මාත්‍රයක් තේරුම් ගන්න නැතුව සිල්පද පහක් කටපාඩම් කරගන්න නැතුව ප්‍රාතිමෝක්ෂය කටපාඩම් කරගන්නේ නැතුව අඩුම මන් දන්නේ නෑ ඔබ කොහොමද මේ ඒ වගේ සිතුවිල්ලක්වත් සිතු කියලා. මේකෙන් වෙන්නේ ඔන්න අහගන්න වෙනද? මේකෙන් වෙන්නේ මගේ රත්තරන් පිඟුනි. ඔබ මේ සංසාරයට වැටිලා සංසාර ජීවිතය අතරමං වෙලා සංසාර ජීවිතේ
කෙලවරක් නැති ගමනක අතරමං වෙලා යයි. පින්වත්නි මෙන්න මේ කෙලවරක් නැති ගමනක අතරමං වෙලා යන්න වෙන ඔබ මේ යථාර්ථය තේරුම් ගන්න. නැත්තම් ඔබට සංසාරේ දුක් විඳින්න උනහම නම් ආයෙත් සැරයක් ගොඩේමක් නැතුව සංසාරේ අනන්ත දුක් විඳින්න වෙනවා කියන එක මතක තියාගන්න. මේ ලැබිච්ච chance එක මම මේකට කියන්නේ chance එකක් කියලා. මේ ලැබිච්ච ප්‍රයෝජනය, මේ ලැබිච්ච අවස්ථාව පොඩි පහේ අවස්ථාවක් කියලා හිතන්න. ඔබ සංසාර ජීවිතේ යම් තා කුසල කර්මයක් කරාද ඒ කරගත්තු සියලුම කුසල කර්මවල විපාකයක් එක ළඟ ඔබට ලැබුණා නම් මේ තමයි ලැබිච්ච තැන. පින්නේ මේ ගෙවිල යන්නේ ඔබ සංසාර ජීවිතේ රැස් කරගත්තු කුසල්. මේ ගෙවිල යන්නේ ඔබ සංසාර ජීවිතේ රැස් කරගත්තු පින්. පින්නේ මේ පින් ටික නිකන් ගෙවිල යන්න දෙන්න එපා. අප්‍රමාදීව හිස ගිනිගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගින්. දැන් පින්නේ ඔබ එහෙම නැහෙනි. ඔබට හිස ගිනිගත්තෙක් වගේ දැනෙනවද මේ සංසාර ජීවිතේ? එහෙම දැනෙන්නේ නැහැ. නැත්තම් පින්නේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් විවාහ දරුවෝ දූ දරුවෝ මේ ඔක්කොම මහා මේ මන් දන්නේ නැහැ මේ ඔක්කොම කෝලම්. බුද්ධ ශාසනය ලැබෙච්ච වෙලාවේ සසර දුක තේරෙනවා නම් ඊතර වෙලා යනවා මිසක් මොනවද පින්වත්නි මේ කරන කෝලම්? මොනවද පින්වත්නි මේ කරන විප්‍රකාර? මොනවද පින්වත්නි මේ කරන අපරාධ? මේකෙන් ඊතර වෙලා යන්නේ. ඒ නිසා පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා වර්ධනය කරගෙන මේවා වඩලා මේවා පිළිබඳව අවබෝධයකට එන්න ඔබට පුළුවන් නම් ඔබට නිසකවම හැකියාවක් ලැබෙයි මේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්න. ඊළඟට පින්වත්නි කාල වේලාව තව ටිකක් තියෙන නිසා පින්වතුන්ලට තවත් එක අනුපස්සනාවක් පිළිබඳව කියලා දෙන්නම්. ඊළඟට තියෙන අනුපස්සනාව තමයි කයානුපස්සනාව කියන එක. කයානුපස්සනාව කියන එක මගේ පින්වත්නි එන්නේ මේ ඝන සංඥාව දුරු කරන්න. ඝන සංඥාව කියන එක දැන් ඕක සිහිපත් කරනවා කයානුපස්සනාව කියන එක කයානුපස්සන්ති සංඛාරාණං ඝනභංගානුපස්සනං කියලා. ඒ කියන්නේ මේ කයානුපස්සනාව කියලා කියන්නේ පච්චුප්පන්නානං රූපස්කන්ධාදීන. මේ ප්‍රත්‍යුප්පන්න වශයෙන් අරමුණු කරන්නා වූ රූපස්කන්ධයන්ගේ භංගය දක්නා ඥානීයට කියන නමක්. පින්වත්නි මේක ඇති වෙන්නේ මේ ඝන සංඥාව කියන එක නාම රූප විදර්ශනා ඥානීනුත් සමෘද්ධ භාවයටපත් වෙනවා. ඇත්ත කතාව. ඒ කියන්නේ ඝන සංඥාව දුරු කිරීම කියන මේ කායනුපස්සනාව කියන එක. නාම රූප ව්‍යවස්ථාපන ඥානීය නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානීය එහෙමත් නැත්නම් නාම රූප දෙකක් කියයි දැනගන්න නාම රූප පිළිබඳව ඇති වෙන දිට්ඨි විසුද්ධි අවස්ථාවේදී ඒ දිට්ඨි විසුද්ධි අවස්ථාවේදී ඝන සංඥාව දුරු වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය වඩන වෙලාවේ පරිපූර්ණ කරන වෙලාවේ තමයි මොකද මේක පිළිගන්නේ මේ තීරණ පරිඥාව තැනක්නේ සම්මස්සන ඥානී උද්‍යව ඥානී කියලා කියන්නේ තීරණ පරිඥාව තැන. එතකොට ඒ අවස්ථාවේදී විපස්සනා ශක්තිය බලවත් නැහැ සම්පූර්ණ නැහැ. මෙතනින් එහාට ගිහිල්ලා උද්‍යවයෙන් පස්සේන භංගානුපස්සන ආදී තැන්වලදී තමයි පහන පරිඥාවේදී තමයි විපස්සනාව බලවත් භාවයටපත් වෙන්නේ. ඒ නිසා මෙතනදී විශේෂයෙන්ම නාම රූප සංස්කාරයන්ගේ ඡය වී යෑම කියන මේ ෂණ භංගය බලමින් යම් කෙනෙක් භාවනා කරනවා නම් ඒ භාවනා කරද්දී නාම රූප දෙකේ තියෙන භංගය විතරක් නෙමෙයි නාම රූප දෙකේ භංගය බලපු සිතේ ඡය වී යෑම සිතේ තියෙන ෂණ භංගයත් බලන ඥානීට කියනවා කයානුපස්සනාව කියලා. පින්වත්නි මෙන්න මේ විපස්සනා වඩන කෙනෙක්ට කායික වශයෙන් ගන්න රූප සංඨාන ස්වરૂප වශයෙන් ගන්න නිමිති ඊළඟට ඝන නිමිති ප්‍රඥප්ති නිමිති විඤ්ඤප්ති කියන මේ ඔක්කොම දුර වෙලා ගිහිල්ලා නාම රූපයන්ගේ ඡය වීම ප්‍රකට වෙන අවස්ථාවේදී කියනවා මේක සම්පූර්ණ වෙන්නේ එතනදී කයානුපස්සනාව කියන එක වර්ධනය වෙනවා මෙන්න මේ ඡය වීම දකින්නකොට. පින්වත්නි මෙන්න මේ භාවනාව කරන යෝගාවචරයා මේ භාවනාව වඩන කාලයකදී ඔරලෝසුවක් දිහා බැලුවා තප්පරකට අරමුණුනා කියලා හිතන්නකෝ. ඒ තප්පරකට අරමුණු වීම කියන සිදුවීමම දැන් ඔබ මේක කල්පනා කරන්න නිදාගෙන ඉන්න යෝගාවචරයේ ක්‍රෑ මැද්දේ නැගිටලා වෙලාව කීයද කියලා බලනකොට අර මහරෑ මැද්දේ වුණත් ඒ සිද්ධ වෙන නාම රූප ක්‍රියාවලිය කියන එක ගෝචර වෙන්න පටන් ගන්නවා පුංචි තැන ඉඳලා අතනවන අවස්ථාවකදී නැවීමේ ඉරියව් වශයෙන් පහළ වුණු සියලුම කුඩා ක්‍රියාකාරකම් පවා පියවරින් පියවර කොටසින් කොටස බෙදිලා පේනවා කියන එක පිළිගන්නේ පුදුම සත්‍යතාවයක්. ඒ නිසා කුඩා චලනයන් ඡය වී යනවා කියලා දැනලා ඒ කුඩා චලනයන් ඡය වී යන සිත් පරම්පරාවත් එකින් එකට චිත්ත වීතියට ඡය වී යනවා කියලා දැනගෙන පෙර පියවර පසු පියවර අනුගමනය කරමින් ඡය වී යනවා කියලා දැනගෙන කියන්නේ පළවෙනි පියවර ඉවරයි දෙවෙනි පියවර තියද්දී ඡය වී යනවා කියලා අතරක් නොතබාම ඡය වී යනවා කියලා දැනගෙන මේ ඝන සංඥාව දුරු කරනවා කයානුපස්සනාව වඩන යෝගාවචරය. මේ කයානුපස්සනාව ප්‍රධාන වශයෙන් වැඩෙන්නේ මගේ පින්වත්නි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය වර්ධනය කරන තැන පරිපූර්ණ භාවයටපත් වෙන්නේ භංගානුපස්සනා ඥානිය වඩන තැනදී. ඉතින් ඒ නිසා මේවා ගැන දැනගද්දී දැන් කය
කියන එක සිද්ධ වෙනකොට මේක දැනගන්න එපයි. මේක දැනගන්න නම් ඔබට තියෙන්න ඕනේ පුංචි ඥානයක් විහිදිලා ගිහිල්ලා. මොකද්ද මේ ඥානය? සත්‍යවාදීව මගේ රත්තරන් පිංගුනි ඔබට තියෙන්න ඕනේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. රූපය ඇති වෙන්නේ කොහොමද? රූපය පවතින්නේ කොහොමද? රූප කලාප නිරුද්ධ වෙන්නේ කොහොමද? නිරුද්ධ වෙලා යන රූප කලාප ආපහු හටගන්නේ කොහොමද? එතකොට ඇයි එහෙම එච්චර වේගෙන් රූප කලාප නිරුද්ධ වෙලා යනවා නම් සත්‍යව අපිට කාලයක් ඉන්නවා වගේ පේන්නේ? කොහොමද එහෙම නිරුද්ධ වෙලා යන රූප පරම්පරාවක් සිත් පරම්පරාවකින් අරමුණු කරන්නේ? අරමුණු කරලා කොහොමද ඒක ඒකත්වෙන් ඝන සංඥාවෙන් කෘත්‍ය ගණයෙන් ආරම්මන ගණයෙන් වැහෙන්නේ? මේවා පිංගුනි ඔබ දැනගන්න ඕනේ. ඉතින් මේවා දැනගන්න ඕනි කියලා අපි කිව්වට වැඩකුත් නෑ. අපි මේවා කියලා දෙන්නත් එපයි. ඒ කියලා දෙන්න අවශ්‍ය කරන ප්‍රධාන පදනම තමයි මේ දාන්නේ. මේවා දැනගන්න. දැන් අදින් කායानुපස්සනාව වෙනකම් ඉවර කරා. ඊළඟ ටික අපි ආපහු තියෙන ඊළඟ වයානුපස්සනාව ඉදන් තියෙන අනුපස්සනා ටිකත් ඉවර කරලා මේ 18 අනුපස්සනාවම ඉවර කරලා අපි කතා කරමු මේ ජීවිතේ පවතින යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න මේ සංඥා වඩන්න අපි කොයි මාර්ගෙද හික්මෙන්න ඕනි කියන එක පියවරෙන් පියවර අපි සාකච්ඡා කිරීමකට එමු. එතෙක් ඔබට පුළුවන් මගේ රත්තරන් පෙන්වන්නේ පොත්පත් ටිකක් කියවන්න. මේවා කියලා දෙනකන් ඔබේ ජීවිතේ ෂුවර් නැත්තම් ඔබේ ජීවිතේ විශ්වාස නැත්තම් රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරපු අභිධර්ම මාර්ගයේ අභිධර්මයේ මූලික කරුණු චතුරාර්ය සත්‍ය පොත විදර්ශනා භාවනා පොත කියන මෙන්න මේ පොත්පත් ගන්න. මේ පොත්පත් අරගෙන මේ පොත්පත්වල තියෙන මේ කරුණු කියවන්න. මේ වගේ තියෙන අභිධර්ම මාර්ගයේ පොත ගත්තාම ඕකේ තියෙනවා ඝන සංඥාව පිළිබඳව. ඕකේ තියෙනවා ප්‍රඥප්ති ධර්මිය පිළිබඳව. මේවා ඉගෙනගෙන මේ කියන ප්‍රඥප්තිය කියන කඩතුරාව ඥානීය කියන හස්තයෙන් ඉවත් කරන්න ඔබට පුළුවන්. අපි මීට කලින් දේශනා කරපු ධර්ම දේශනා තියෙනවා. ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න හොයාගෙන අන්තර්ජාලයේ තියෙනවා මේවා. එහෙම ශ්‍රවණය කරලා එහෙම මේ ධර්මකාරණා හොයලා මේ ධර්මකාරණා පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා මේ නාම රූප පිළිබඳව පවතින යථාර්ථය කල්පනා කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වගේ ගෝචර විෂයක්. මේක අපි කාටත් තේරුම් ගන්න පුළුවන් දර්ශනයක්. මිසක් ඔබට දැන් තේරෙනවද බුදුදහමෙන් ගත යුතු පරම ප්‍රයෝජනය නිකම්ම ආගමක් ඇදහිම නෙමෙයි. මෙන්න මේ කියන නාම රූප ධර්මතා අපි දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මගේ භාග්‍යවතුන් වහන්සේ අච්චර බණ කියලා අවසානයේ පරිනිර්වාණ මංචකෙට ගිහිල්ලා ආයි මොකද්ද කිව්වේ බලන්න. හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ මහණෙනි මං උඹලට මේ අන්තිම පාටත් කියන්නේ අන්තිම පාරටත් මේ කියන්නේ වය ධම්මා සංඛාරා මේ සංස්කාර ධර්මියෝ නැසෙනවා අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරගන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වෙම්. මේකේ ඔබ විසින් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් තියෙන නිසා මගේ භාග්‍යවතුන් වහන්සේ කියනවනේ යංකෝ බික්කෝ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. මහණෙනි යම් කිසි ශාස්ත්‍රෝන් වහන්සේ නමක් තමන්ගේ ශ්‍රාවකයන්ගේ යහපත හොයලා ශ්‍රාවකයන්ට අනුකම්පා කරලා ශ්‍රාවකයන්ට යම් කිසි ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතුද තංගෝ කතං මයා. ඒක අපි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒතානි බික්කු රුක්ක මූලානි. අන්න මහණෙනි රුක්ක මුල් තියෙනවා. ඒතානි ශුඤ්ඤාගාරානි. මෙන්න ශුඤ්ඤාගාර තියෙනවා. ධායත ධානය වඩන්න. මා පමාදෙත්ත ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ වහුවත්ත. පස්සේ පසුතැවිලි වෙන්න එපා. අයං වූ අම්හාකං අනුශාසනි. මේ තමයි අපගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේ බලන්නකො මේක කොච්චර ලස්සනට කියලා තියෙනවද? මා පච්චා විප්පටිසාරිනෝ. පස්සේ නිකම් මේ අනේ අරකයි මේකයි මෙහෙමයි කියන්න එපා. පස්සේ පසුතැවිලි වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා. මෙන්න රුක්ෂ මූල, මෙන්න ශුන්‍යාගාර, ධායත මා පමාදත් භාවනා කරන්න කිව්වා. ධානය වඩන්න කිව්වා. එතකොට නිකම්ම වන්දනා කිරීම, මල් පහන් පූජා කිරීම, සාංගික දාන දීම, ප්‍රතිමා ගෘහ දාම්මල් සංඝාවාස කරවීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් මේ වගේ පින්වත්නි කෙනෙක්ට නිවන් පතා ලේසියෙන්ම පින්කම් කරනවා කියලා මේවා කරලා විතරක් නිවන් යන්න බෑ. විදර්ශනා භාවනාව කරලා සතර ලෝකෝත්තර මාර්ග ඥානිය උපදවලා එයින් මතු භවයේ ඉපදීමට හේතු වෙන කෙලෙසෙන් මතු නූපදන ආකාරයෙන් නැසීමෙන් මිසක් වෙනත් ක්‍රමයකින් නම් නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න බෑ. මලක් පහනක් පුදලා ලේසියෙන් නිවන් යන්න පුළුවන් නම් මගේ භාග්‍යතුන් වහන්සේ ඒ ලේසි ක්‍රමය තමන්ගේ ශ්‍රාවකයන්ට නොදන්වලා වෘක්ෂ මූලයන් වලට ගිහිල්ලා ගල් ගුහාවන් වලට ගිහිල්ලා භාවනා කරලා දුක් ගන්න කියලා කියන්නේ නැහැ. පින්වත්නි ඇතමුන් මේ ලෝකේ දානිය වර්ණනා කරනවා. ඇතමුන් සීලය වර්ණනා කරනවා. සීලයෙන්ම නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. දානියෙන්ම නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි සීල පාරිශුද්ධියෙන්ම නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ආකංකේයච්ච බික්කවේ බික්ඛු ආසවානං කය අනාසවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා
විහෙරයන්ති සීලස්සේව පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමත මනුයුත්තෝ. මේවා ඔබ අහලා තියෙනවනේ. මහණෙනි මේ කාමාදී ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ සීලය සම්පූර්ණ කරලා සමාධිය වඩලා එපමණකින් නැවතින්නේ නැතිව නොනසන ධ්‍යාන ඇති සිතකින් විදර්ශනා කරලා ශුන්‍යාගාරයට වෙලා භාවනා කරන කෙනෙක් බවට පත් වෙනවා. විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහිතෝ ශුන්‍යාගාරාණං. විපස්සනා භාවනාව කරන කෙනෙක් බවට පත් වෙන්න කිව්වා. ඒ නිසා මගේ රත්තරන් පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව විපස්සනාව මේ නාම රූප ධර්මතාවයන්ගේ යථාර්ථය තේරුම් අරගෙන වැරදි සංඥාව දුරු කරන්න මිසක් වැරදි සංඥාවන් වල මුලා වෙලා දාන ආදී පින්කම් කර ඉන්නම නෙමෙයි. හැබැයි මෙහෙමයි. හරිද පින්වත්නි? අලමේව දානාති ධාතුන්. දාන දෙන්න සුදුසුමයි. පුඤ්ඤානි කාතුම්. පින් කරන්න සුදුසුමයි. දේව භූතස්සප උපකාරානි පුඤ්ඤ. දෙවියන්ටත් පින් යොමනයි, මනුස්සයන්ටත් පින්. ඒක වෙනම කතාවක්. ඒක සංසාර ජීවිතේ දැන් නිවනට යා නොහැකිව සසර සැරිසරන සත්වයාට ලෞකික සැපවත් භාවයක් ලබා ගැනීමට මේ පින් තිබිය යුතුයි. හැබැයි මගේ රත්තරන් පින්වත්නි, එපමණකින් සංස්කාර පිළිබඳව අවබෝධයකට එන්න පුළුවන් කමක් නැහැ කියන්නේ කොයි පින්වතුලා දත යුතු කාරණාවක් බව ඔළුවේ තියාගන්න. ඒ කාරණාවත් සිහිපත් කරගෙන මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ කුසල්, මේ අප්‍රමාදී ගුණයෙන් රැස් වුණා වූ කුසල්, ධර්ම කාරණා මනසිකාරය කිරීමෙන් රැස් වුණා වූ කුසල් ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ ඔබට මේ ධර්මදේශනා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අභිනිෂ්ක්‍රමණයට කාලයේ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවක් ලෙස ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මතුගම පැලවත්ත ලිපිනෙහි පදිංචි රසිකා ජයසුන්දර මහත්මිය ප්‍රාර්ථනාවන් සිහිපත් කරලා තියෙන සුජීවත්ව සිටින TM සොපිනෝන ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. පරලෝසපත් තේමිස් ජයසුන්දර දයාබර පියාණන්ට නෝමිස් අතුකෝරළ කුඩාගේ සිලිනෝනා සෝමාවතී කරුණාදාස කරුණාසේන නන්දසේන ධර්මසේන යන මේ සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම සුනිල් අතුකෝරළ, චමිදු අතුකෝරළ, මදූෂි අතුකෝරළ යන අයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට, දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමට අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, මේ දායකත්වයේ රැගෙන කටයුතු කළ පින්වත් රසිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රාර්ථනා පරිදි ප්‍රාර්ථනාවක් ඇති කරගන්න අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කළ ධර්ම දානමය පින්කමේ යෙදුණු මේ පින්වතියගේ ප්‍රාර්ථනා පරිදි පරලෝක සැපත් නම් සඳහන් කළ තේමිස් ජයසුන්දර දයාබර පියාණන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට, නමින් මිය පරලොවගේ සාංසාරික ඥාති හිත මිත්‍රාදීන්ට, 30 වසරක කුරුරු යුද්ධයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට, සංඝ පීතෘන් වහන්සේලාට, ජාතික වීරයන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කළ පින්වත් ඔබට, ඒ වගේම මේ ධර්මදේශනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන ගයන් පුතණුවන්ට, වගේම සියලුම කාර්ය මණ්ඩලයට, ධර්ම ශ්‍රවණීය කළ ඔබ හැම දිනෙකටම අපට මේ බණ දහම් උගන්වා වදාළ අපේ ගුරු දේවෝත්තම උතුමන් වහන්සේලාට මේ උතුම් කුසලයන් අනුමෝදන් වේවා. ධර්ම දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය, ධර්ම දේශනාමය කුසලය ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් කර ගැනීම පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සියලුම දෙවියන් මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දිව්‍යන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකම දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු
රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මතුගම පැලවත්තේ පදිංචි රසිකා ජයසුන්දර මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ සුජීවත්ව සිටින TM සොපිනෝනා ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. දායකත්වයේ දරූ මතුගම පැලවත්තේ පදිංචි රසිකා ජයසුන්දර මහත්මියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා ගත හැකියි. කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.